පාඩමට යන්න හදන්නේ. එහෙනම් අපි පාඩමට යන්න හදන්නේ. අපි බලමු මම ගිය සතියේ සම්බන්ධ වෙච්ච අයගෙන් පොඩි සමාවක් අයදින්න කැමතියි. අපි ගිය සතියේ කරපු පාඩම් වල ආරම්භයක් ගන්නවා. අද දවසේ මේ පාඩම අවසානයක් කරනවා. හෙට වෙන පාඩමක්. එතකොට මින් පස්සේ මම පාඩමක් ඉතුරු කරලා යන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නේ අපි ගිය සැරේත් එහෙම පාඩම් ඉතුරු කරාම ඊළඟ දවසේ එනකොට කට්ටිය වෙනස් සමහර ඒ පාඩම් අමතකයි. එහෙම ගැටලු තියෙන හින්දා අද පටන් ගන්න පාඩම අදම ඉවර කරමු. හෙට වෙන පාඩම. ඉතින් ගිය සතියේ පාඩමේ පොඩි කොටසක් නැවත අපි කතා කරන්න ලෑස්ති පිට ඔන්න පටන් ගන්නවා. අපි ගිය සතියේ කතා කරපු ආරම්භය vacancy right අපි online class එකත් එක්ක එකතු වුණේ අපි බලමු අද දවසේ අපි ආපහු කතා කරන පාඩම මම මේ පොඩ්ඩ වේගෙන් කියනවා හොඳේ reported speech අද එකතු වෙන අයට අද මම හිතන 10 වසර කට්ටියකුත් එකතුලා ඉන්න මේ පාඩම වැදගත් වේවි ගිය සතියේ පාඩමක ඉතුරු කොටසක් ඉඳ indirect speech නැත්නම් reported speech මතක ඇති ගිය සතියේ කතා කරපු දේවල් indirect speech නැත්නම් reported speech කියන පාඩමත් එක්ක අපි සම්බන්ධ වුණේ ආදානෙන් අහගෙන ඉන්න indirect speech ගැන කතා කරද්දී අපි කතා කරන්න ඕනි direct speech කියන්නේ මොකක්ද කියලා අපි කතා කරන්න ඕනි. හරි නේද? එහෙනම් indirect speech කතා කරන මොහොතේ අපිට කතා කරන්න වෙනවා මොකක්ද direct speech කියන්නේ. indirect speech කියන්නේ මම හැමදාම කියලා තියෙනවා කේලම් කියන්න ඕනි නම් මේ පාඩම ඉංග්‍රීසියෙන් දැනගෙන ඉන්න ඕනේ නැත්නම් කේලම් කියන්න බැරි වේවි. එතකොට direct speech කියන පාඩම තමාද මුලින්ම පටන් ගන්න. මොකද්ද direct speech කියන්නේ? නේ? අද ගොඩාක් අය සම්බන්ධ වෙලා ඉනවා සතුටුයි මේ කතාව මම ගිය සතියේ කිව්වා. මොකද්ද මේ පුද්ගලයා මොකද්ද කියන්නේ? එයා කියනවා I am happy කියලා. එතකොට මෙයා මේ කියන මේ වචන ටික තමයි අපි කියන්නේ direct speech කියලා. ඒ කියන්නේ මෙන්න මේ පුද්ගලයාගේ එම ආපු වචන ටික original words ටික එයා කියපු original words ටික හින්දා අපි මෙන්න I am happy කියන එක direct speech එකක් ඇටියට සලකනවා. ඒ සමහර අය දැන් කල්පනා කරනවා ඉතින් මේ පාඩම උගන්වද්දි සර් මොකද බල්බයක් දාගෙන තියෙන්නේ කියලා නේ. මේ සමහරට හිතනවා මොකද්ද මේ මුලින්ම බල්බයකින් පටන් ගත්තේ කියලා. සිවා සර් කියන්නේ එළියක්. හොඳේ ඒක තමයි මේ පෙන්නලා තින්නේ. ඒක තමයි මේ පෙන්නලා තින්නේ. හරි. එහෙනම් ඔන්න මෙයා කියනවා I am happy කියලා. බලන්න මෙයාගේ වචන original words ටික තිබිච්ච හින්දා අපි මේකට කිව්වා direct speech. මම පොඩ වේගෙන් කියන්නේ මේක කිය සති ගොඩක් කතා කරපු දෙයක් හින්දා. හරි. direct speech. තව උදාහරණයක් බලමුකෝ අපි. ඇයි පිරිමි අය විතරද එහෙම කතා කරන්නේ? ඔන්න ගෑනු කෙනෙක් කියනවා. පේනවා ඇති. එයා මොකක්ද කියන්නේ කියලා බලන්න අපි කිය සති මේ ගැන කතා කරා. එයා කියනවා මෙන්න මෙහෙම I can teach. මට පුළුවන් උගන්වන්න. එතකොට ඒක direct speech එකක්. දැන් පැහැදිලි ඇති කෙනෙක්ගේ එයාම කියන අදහස් එයාගේ අදහස් ටිකම තියෙනවා නම් අපි ඒකට කිව්වේ direct speech එකක් කියලා. හරිද? කෙලින්ම කියන්න ඕනි කෙනාට කිව්වා නම් දැන් මේ පුද්ගලයා මේ ගෑනු කෙනාට කියනවා කියන්න හිතන්න. මොකද සර් මේ මිනිහා යත් එක්ක කතා කරන්නේ. මේ ප්‍රශ්න අපිට අදාළ නැහැ. මෙයා කියනවා කියලා හිතන්න මේ ගෑනු කෙනාට කෙලින්ම මට සතුටුයි. නැත්නම් මෙයා කිව්ව ගමන් කියනවා කියලා හිතන්නකො. මුලින්ම මෙයා කියනවා I can teach මට උගන්වන්න පුළුවන්. අයනම් මෙයා කියනවා එහෙද මට සතුටුයි. මේ දෙන්නම කන්නේ direct speech. පැහැදිලිනේ? එහෙනම් direct speech කියන්නේ කෙනෙක්ගේ original words ටිකට අපි කියනවා direct speech කියලා. අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. අපි ගිය සතියේ කතා කරපු තවත් දෙයක්. හොඳේ? way of writing in direct speech. බලන්න නිමල් කියන එක්කෙනා මෙන්න මේක අපි ගිය සතියේ කතා කරපු ඉඳන් මම පොඩ්ඩක් වේගී යනවා ඒක. නිමල් කියලා දාලා පොඩි සංකේතයක් දාලා ඊළඟට ඔන්න වාක්‍ය තියෙනවා. මෙහෙම තියෙනවා කියලා මම ගිය සතියේ කිව්වේ දෙබස් ලියද්දි. පොත්වල දෙබස් ලියද්දි අපි මෙන්න මේම දෙයක් පාවිච්චි කරනවා. දැකලා ඇතිනේ නේද? දෙබස් ලියනකොට අපි මෙන්න මේ වගේ දේවල් ලියනවා කියන එක ඔයගොල්ලන් දන්නවා. එහෙනම් මේක එක විදියක direct speech ලියන ආකාරයක්. direct speech ලියන්න පුළුවන් තවත් ආකාරයක් ගැන කතා කරමු. මේ තියෙන්නේ බලන්න නිමල් said අන්න කමාවක් යොදලා තියෙනවා බලන්න. inverted commas යොදලා තියෙනවා බලන්න. අර කලින් තියපු වාක්‍ය ටිකම
අර කලින් ලියපු වචන ටික තමයි මෙතන තියෙන්නේ බලන්න. I am hungry. අර උඩ තියෙන ටිකමයි. හැබැයි වෙනසකට තියෙන්නේ මෙතන inverted commas තියෙනවා. කමාවක් තියෙනවා. නැවත ඉලිටික් තියෙනවා. මේ වගේ දේවල් තියෙනවා. එතකොට මේක direct speech ලියන්න පුළුවන් දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය මොකක්ද? I am hungry. ඔව් හරි. කවුද කිව්වේ නිමල්නේ? said නිමල්. මේ තියෙන කොටස් ටික කොටස් ටික මෙතන එහෙමම වෙනස් කරලා තියෙනවා. හරිනේ? නිමල් says කියන එක said නිමල්. මේක තවත් ක්‍රමයක්. අර තිබිච්ච qualities ඔක්කොම තියෙනවා. හැබැයි කමාවක් අඩුයි ඈ. මේ කමාවක් අඩුයි. බලමු. තුන්වෙනි ක්‍රමය. එතනක් තියෙන්නේ I am hungry කියලා. හොඳයි. ඒ මොකද්ද වෙනස? නිමල් said. වෙනසකට තියෙන්නේ said නිමල් කියන එක නිමල් said කියලා වෙනස් වුණා. එච්චරයි. පැහැදිලිනේ? එතකොට මේකේ දැනගන්න indirect speech ලියන්න පුළුවන් ආකාර හතරක් අපි ඉගෙන ගත්තා. එකක් නිමල් කියලා දාලා අර කොටසක් දාලා අන්න I am hungry කියලා දැම්මා. නැත්නම් නිමල් said කියලා දැම්මා. අන්න I am hungry කොහොමද ලිව්වේ කියලා කිව්වා. මෙන්න තවත් විදියක් තියෙනවා. තවත් ක්‍රම තුනක් තියෙනවා. එතකොට මේක වැදගත් වෙන්නේ විභාගෙට. විභාගෙට මෙන්න මේ ක්‍රම වලින් එන්න පුළුවන්. පැහැදිලිද? එතකොට සර් එච්චරද ක්‍රම වෙන ක්‍රම නැද්ද? කියනවා. මෙන්න මේ වගේ මූණක් දැම්මා ලස්සන. ඒ මූණට දැම්මා මෙන්න මෙහෙ වගේ. මොකද්ද? එයා මොකද්ද කියන්නේ? මෙයා තමයි නිමල්. එයා කියනවා I am hungry කියලා. මේක අපි ගිය සතියේ කතා කරා. ඉතින් සමහර අයට බෝරින් වෙන්න ඇති. කමක් නැහැ. එහෙම පාඩම බෝරින් නා අර පැත්තක තියෙනවා මගේ මූණ පේනවනේ. ඒක දිහා බලන් ඉන්න. එතකොට හරියයි. නේ? අර ගිය සතියේ හිටපු අය. හරි නේද? හරි. අර අපේ සමහර අය කියන විදිහට සුදු සර් දිහා බලන් හිටියම ඒ බෝරින් ගතිය නැති වෙයි. එහෙනම් ගිය සතියේ අර අලුතෙන් එකතු වෙච්ච අය වෙනුවෙන් මම පොඩ්ඩක් මේවා මතක් කරනවා. එහෙනම් දැන් බලන්න බෝඩ් එක පැහැදිලිද ඔයගොල්ලන්ට? indirect speech ලියන ආකාරය ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. හරිද? එහෙනම් indirect speech ලියන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒ ක්‍රමේ පොඩ්ඩක් මතක තියාගන්න දැන්. පොඩ්ඩක් මතක තියාගන්න ක්‍රම පහ මොකක්ද කියලා. එතකොට සමහර විට ඔයගොල්ලන් අහයි මං ගිය සතියේ කියවනේ සමහර විට ඔයගොල්ලන් අහයි විනාඩියක් ඉන්න පුතාලා කීප දෙනෙක්ම සම්බන්ධ වෙමින් ඉන්නේ. හරි. මග බස් එක පරක් වෙච්ච අය තාම එනවා. බය වෙන්න එපා පුතා. හොඳේ? රයිට්. හරි. එතකොට තවත් ක්‍රමයක් තියෙනවා. සමහර අය අහන්න පුළුවන් සර් මේ මූණ විතර දෙන්න පුළුවන්. සම්පූර්ණ මිනිහව පේන්න බැරිද? පේනවා. එහෙමත් තියෙන්න පුළුවන්. හොඳේ? එහෙමත් කියන්න පුළුවන්. රයිට්. දැන් බලන්න. අපි ඊළඟට බලමු. දැන් මොකද්ද මේ indirect speech එකයි direct speech එක අතර වෙනස බලන්න ඉපැ. දැන් මේ පුතෙක් ඉන්නවා. එයා පැත්තේ තාත්තා ඉන්නවා. පේනවනේ තාත්තා full fun එකේ ඉන්නවා. මේ පුතත් ඉන්නේ එහෙම. පුතා මොකද්ද කියන්නේ? අපි ගිය සතියේත් කතා කරා. පුතා මොකද්ද කරන්නේ කියන්නේ කියලා අපි බලමු. එයා කියනවා I can sing. ඔව් මයික් එකක් තියාගෙන කණ්ඩ බෑනේ ඔක. එහෙනම් එයා කියනවා I can sing. මට සින්දු කියන්න පුළුවන්. දැන් මේක මොන ස්පීච්ද? මේක මොන ස්පීච්ද කියලා කියන්න පුළුවන්ද? අකිල ඇහෙනවද මාව අකිලට? අකිල මයික් එක ඔන් කරන්න ඕනේ අකිල. හරි. ඔව් කියන්න අකිල. direct speech. ඔව් මට අර මම එදත් කිව්වනේ තොල් ප්‍රති සෙලෙන්කොට කියන්න පුළුවන් ඒකේ මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. ඒකෙන් තමයි මේ කිව්වේ ඈ. අකිලගේ සද්දේ මට ඇහුන්නේ නැහැ. හරි. අපි බලමු එහෙනම්. මෙයා කියනවා I can sing. මෙයාගේම ඔරිජිනල් වචන ඉඳා මේකට අපි කියනවා direct speech එකක් කියලා. මේකට අපි කියන්නේ direct speech කියලා. පැහැදිලි නේද? හරි. හොඳයි. අන්න රත්නපුරෙන් සම්බන්ධ වෙන ඉඳා බස් එක පරක්කුයි දැන් ආවේ කවුරු හරි. හරි. හොඳයි. හරි. හොඳයි. එහෙනම් අපි බලමු direct speech එකක් දැන් කොහොමද indirect speech වෙන්නේ නැහැ. දැන් පුතා තාත්තට කිව්වා තාත්තේ මට සින්දු කියන්න පුළුවන් I can sing කියලා. දැන් තාත්තා මොකද කරන්නේ? තාත්තා නිකන් ඉන්නවද? තාත්තා කාට හරි මේ කියන්න ඕනි. සතුට පළ කරන්න ඕනි. ඕකේ පුතේ කියලා. තාත්තා මොකද කරන්න හදන්නේ කියලා බලමු. තාත්තා යනවා කාවරි හොයාගෙන. තාත්තා යනවා කාවරි හොයාගෙන. කාව හොයාගෙනද යන්න ඕනි? වෙන කාවක් නෙමෙයි. තාත්තා යන්නේ පොඩ්ඩක් බලන්න. අන්න අම්මා හොයාගෙන. අම්මා ගාවට ගියා තාත්තා.
එතනට ගිහිල්ලා තාත්තා මොකද්ද මේ කියන්න හදාන්නේ කියලා බලමු පොඩ්ඩක්. තාත්තා යනවා අම්මා ගාවට. ගිහිල්ලා තාත්තා කියනවා අම්මට මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද කියන්න ඕනේ සිංහලෙන් හිතන්නකෝ. පුතා කියපු කතාව අම්මට ගිහිල්ලා කියන්න ඕනේ. කියන්න ඕනි නෝනේ පුතා කියනවා. නෝනේ පුතා කියනවා කියලායි කියන්නේ. ඇයි එවෙලේම තමයි අර බලන්න අතේ සාක්කුවේ දාගත්තු අත තාම එහෙ. ඉඳ ගොඩක් වෙලා ගිහිල්ලා නැහැ. ඒ පැත්ත ගිහිල්ලා පුතා කියන එක ඇහුවා මේ පැත්ත හැරිලා එහෙම්මම සාක්කුවේ අත දාගෙන අන්න අම්මා ගාවට ආවා. ඇවිල්ලා කියනවා නෝනේ පුතා කියනවා කියලා. කොහොමද ඒක කියන්නේ? ඒක කියන්නේ මෙන්න මේ විදියට. මොකද්ද? son says that. මේ බලන්න මේ වචන ටික වලට තියාගන්න දැන්. sons say that. පුතා කියනවා. sons say that. පුතා කියනවා. මතක තියාගන්න මේක. මේවත් කියන්න පුළුවන් පුතේ. එවෙලේම කියනවා නම් අපි තව එකක් පාවිච්චි කරනවා. son is telling that. එහෙමත් කියන්න පුළුවන්. හොඳේ. son is telling that කියලා කියන්නත් පුළුවන්. හරි. son is telling that කියලා කියන්නත් පුළුවන්. ඒතර මේ දෙකේ වෙනස මොකක්ද කියලා මම මේක ගැන ගිය සතියේ කතා කරේ නැහැ හරියට. ඉන්න මම ආපහු මතක් කරන්නම්. is ing දානකොට මේ දැන් උදාහරණයකට මම කිව්වද මන් දන්නේ. ඔයාලට කෝල් එකක් එනවා. අම්මා ඉන්නවා ගෙදර. තාත්තා ගන්න කෝල් එක. තාත්තා කියනවා අම්මට කියන්න මං එන්න පරක්කු වෙනවා කියනවා. ඒතර ඔයා අන්න ෆෝන් එක වහගෙන එවෙලෙම කියනවා අම්මේ තාත්තා කියනවා තාත්තා එන්න පරක්කු වෙනවායි කියලා. තාත්තා කියනවා. මේ දැන් කියනවා. එහෙනම් අපි පාවිච්චි කරන්නේ is telling කියලා. පැහැදිලි නේද? හැබැයි says that කියන එකේ තේරුම ඒකට වඩා වෙනස් ටිකක්. says that එකේ කියන්නේ පුතේ හැමදාම කියන කතාවක්. නමුත් විභාගෙට ගොඩක් දුරට මෙන්න මේක ගැන වැඩි කතාවක් නැහැ. is telling කියනවා පාවිච්චි වෙනවා අඩුයි. එහෙම පාවිච්චි වෙනවා අඩුයි. හොඳේ? හරි. ඒ හින්දා අපි ගොඩාක් දුරට කතා කරන්නේ මෙන්න මේ විදිහට අර says that කියන කතාව තමයි වැඩිපුර අපි පාවිච්චි කරන්නේ. හරිනේ? මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් දැන් indirect speech එකයි direct speech එකයි අතර වෙනස ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඇති. direct speech කියන්නේ යාගේ කටින් කෙලින්ම කියපු වචන. මේකත් මෙයාගේ කටින් තමයි කියන්නේ. නමුත් කියන්න හදන්නේ වෙන කෙනෙක් කියපු දෙයක් ගැන. අර මං කිව්වේ කේලම් කීමක් වගේ දෙයක්. පැහැදිලිනේ? එහෙනම් direct speech original. එයා කියන වචන ටික. එකම විදියක් ගත්තොත් මේක වෙන කාට හරිද අම්මා ගිහිල්ලා කිව්වොත් ඒක direct නෙවෙයි. ඒක indirect වෙනවා. පැහැදිලි නේද? right. අපි බලමු ඊළඟ කොටසට. changes. මේ වගේ direct speech එකක් indirect speech කරද්දී මම පොඩක් වෙනස් කරා පුතේ ගිය සතිය ආයෙත් boring වෙන්නේ නැති වෙන්න මොකද්ද වෙන්න ඕනි කියලා ඉගෙන ගත්තා. I කියලා තියෙනවා නම් අපි කිව්වා කියන එක්කෙනා ගෑනු කෙනෙක් නම් sorry පිරිමි කෙනෙක් නම් he කියලා ගෑනු කෙනෙක් නම් she කියලා වෙන්න ඕනි කියලා. ඇයි මතකනේ අර පුතා කිව්වා මට සින්දු කියන්න පුළුවන් කියලා. ඒතකොට තාත්තා ඇවිල්ලා අම්මට කියනවා නෝනේ පුතා කියනවා එයාට මට සින්දු කියන්න පුළුවන්ද? බෑ. එයාට සින්දු කියන්න පුළුවන් කියලා. නේ? මේ කතාව මීට කලින් කීප වතාවක් වෙනස් කරලා මම කිව්වා මෙන්න මේ අදහස් වෙනස් වෙන්න ඕනේ කියලා. දැන් මම කියනවා මට මහන්සි. එතකොට ඔයා ෆෝන් එක වහගෙන මයික්‍රොෆෝන් ඕෆ් කරලා වීඩියෝ එකත් ඕෆ් කරලා අම්මේ සර් කියනවා සර්ට මහන්සි එයාට මහන්සි කියලා වෙනස් වෙන්න ඕනේ මිසක් ඔයා ෆෝන් එක වහගෙන දැන් අම්මට කිව්වොත් එimhe අම්මේ සර් කියනවා මට මහන්සි කියලා කියන්න බෑ. තේරුණා නේද? ඒ හින්දා මේ වෙනස්කම් සිදු වෙන්න ඕනි. එහෙනම් මයි නම් මොකද්ද වෙන්න ඕනි අපි බලමු. මයි නම් පුතේ පිරිමි කෙනෙක් නම් හිස් වෙන්න ඕනි. ගෑනු කෙනෙක් නම් her වෙන්න ඕනි. මගේ කියලා තිබුණා නම් ඔහුගේ ඇයගේ කියලා වෙනස් වෙන්න ඕනි. හරි අනිත් එකත් බලමු. me මට මාව කියලා තියෙනවා නම් එහෙනම් මොකද්ද වෙනස් වෙන්නේ? අපි බලමු. him නැත්නම් her කියලා වෙන්න ඕනි. him නැත්නම් her කියලා වෙනස් වෙන්න ඕනි. දැන් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනි මේ ටික Taman සතුව නැත්නම් මේ ටික ලියලා තියාගන්න හරි පුළුවන් වෙන්න ඕනි. මේ සටහන් බොහෝ අය ගාව ඇති. I my me නම් he she his her නැත්නම් him her කියලා වෙනස් වෙන්න ඕනි කියලා කටපාඩම් කරලා තියාගන්නම
වෙනවා. ඒකට වෙන විකල්පයක් නැහැ. එහෙනම් අපි බලමු මේක උදාහරණය. අන්න බලන්න සුජී says. සුජී කියන කෙල්ල කියන says කොහොමද තියෙන්නේ? මේ බලන්න මේක direct speech. එනවාද direct speech එකක් කියලා. කොහොමද මේක direct speech එකක් කියලා හොයාගන්නේ? මේ තියෙන්නේ invert කමා තියෙනවා. මේ inverted කමා තියෙනවා. කමාවක් තියෙනවා. ඒ හින්දා අපි මේකට කියන්නේ direct speech එක. දැන් direct speech එකේ බලන්න I can go with my dog කියලා. හරිනේ? මේක තියෙන්නේ says කියලා. එතකොට මේක අපි indirect speech කරද්දී අපි කලින් කිව්වා අර තාත්තගේ පින්තූරේ දාලා කියපු කතාව මතකද? අන්න Suji says that කියලා එන්න ඕනේ. මේක හොඳට අවධානයෙන් බලන්න. Suji says that කියලා එන්න. පැහැදිලි නේද? Suji says that. එහෙනම් Suji says that කියලා දැන් ඔය ලයිස්තුව බලන්න උඩ තියෙන ලයිස්තුව මම ගිය සතියට වඩා ලේසි කරා පුතේ පාඩම. අන්න I දිනනවා නම් he නැත්තම් she වෙන්න ඕනේ කිව්වනේ. Suji ගෑන් ළමෙක් කියලා දන්නේ ඉඳ අපි දාන්න ඕනේ මොකද්ද? she. බලමු හරිද කියලා? ඕනේ. හරි. ඔව් she. හොඳයි. දැන් can වෙනස් වෙනවද? එහෙම එකක් දුන්නද මම? දීලා තියෙනවද බෝඩ් එකේ? එහෙම එකක් දීලා තියෙනවද බලන්න can කියන එක වෙනස් වෙන්න ඕනේ එකක්. go කියන එක වෙනස් වෙන්න ඕනේ කියලා තියෙනවද? with කියන එක වෙනස් වෙන්න ඕනේ කියලා බෝඩ් එකේ තියෙනවද? නෑ. ඒ ඉඳ ඒ ටික එහෙම්මම එනවා. ඒ ටික එහෙම්මම එනවා. හොඳයි. දැන් ඊළඟට අන්න රතු පාටින් තිබුණානේ මයි කියන එක. මේ තියෙන්නේ මයි. මේ අපි කතා කරන්නේ ගෑන් ළමෙක් ගැනනේ. එහෙනම් මොකද වෙන්න ඕනි? කෝ කවුරු හරි කතා කරන්න බලන්න මොකද වෙන්න ඕනි? වෙන්න ඕනි. හොඳයි. අන්න අහන්න. බල්ලා වෙනස් වෙනවද? නෑ. බල්ලා වෙනස් වෙන්න ඕනේ. ඌ ඇටියටම ඉන්නවා. එහෙනම් says that වර්තමානයේ මෙන්න මේක ලියලා තියාගත්තට කමක් නෑ පුතේ. වර්තමානෙන් තියේදී says that කිව්වක් කමන්නේ is telling that කිව්වක් කමක් නැහැ. සර්වනාම පදවල විතරයි වෙනස කරන්නේ. මේක වැදගත් කාරණයක්. says that දැම්මොත් පුතේ සර්වනාම පදවල විතරයි වෙනස් කරන්නේ. එහෙනම් මේක ලියා ගන්න ඕනේ දෙයක් තියෙනවා නම් ඉක්මනට ලියා ගන්න බලන්න. අක්කලත් එක්ක පස්සේ කතා කරන්න පුළුවන් බය නැතුව ඈ මේ සෙෂන් ඉවර වුණාන් පස්සේ Hey. Era la caja. රූපදේ සතුටුයි අර විජේවර්ධන සර් කියනවා වගේ සිංහල මාධ්‍යයෙන් කරන සෙෂන් වල වැඩිම සමුන් පිරිසක් අද මේ වෙනකොට 53ක් වාර්තා වෙනවා. අද දැක්ක අපි එක තැනක දෙන්නෙක් ඉන්න තැනුත් තිබුණා අදත්. බලද්දි බුදු සංඛ්‍යාවක් ඉන්නවා සතුටුයි. අපිට පුළුවන් දේ මේ විස්තරේ නැත්නම් මේ පණිවිඩය ඔයගොල්ලන්ගේ යාළුවන්ට 10 වසර 11 වසර ළමයින්ට බෙදා දෙන්න හෙටත් අපි 11 මාරෙන් පස්සේ පැය දෙකක කාලයක් මේ සෙෂන්ස් මේ විදිහට යනවා. ඒකට වෙන පාඩම. ඉතින්දා ඔයගොල්ලන් යාළුවන්ට කියන්න අද පාඩම මිස් වුණාට කමන්න පුළුවන් තරම් පණිවිඩය දෙන්න. එම එකතු වෙන්න කියලා. අපි නැවතත් රඹුක මහාවිද්‍යාලයට ස්තුති වෙමින් ඊළඟ සෙෂන් එකට ඊළඟ පිටුවට යමු. එහෙනම් ඒක පැහැදිලිනේ. ඊළඟ එක මේ ප්‍රසන්ට් ගැන හිතන්න එපා. ඊළඟ වෙනස්කම. ටක් ගාලා අපි වෙනස්කම් බලමු නැත්නම් වෙලා යනවා. දැන් බලන්න. we නම් they වෙන්න ඕනි. we නම් they වෙන්න ඕනි. හරි තියාගන්න. අපි සතුටින් කියවුවොත් ඒගොල්ලන් සතුටින් කියලා වෙනස් වෙනවා. මේ වෙනස්කම් විතර පාඩම් කරගන්නකෝ. ආව නම් they වෙන්න ඕනි. අස් නම් them වෙන්න ඕනි කියලා මතක තියාගන්න. බොහොම සරලයි. දැන් උදාහරණයක් බලමු. අර මං උගන්වනවා බය වෙන්න එපා පුතේ. එහෙ ඉන්න කවුරුත් අර ටච් එක ඔබලා ටච් එකේ කරකවලා එහෙම මුකුත් කරන්න යන්න එපා. එතකොට මෙහෙ ඉරි කෑලි එනවා ඈ. තමයි ඒ ඉරි කෑලි මට මකන්න බැරි වේවි ඈ.
ඉඳා අර මට ඒ ඉරිකෑලි ඕගොල්ලෝ මැකුවොත් නිසා මකන්න බැරි වෙවි. ඉඳ පරිස්සමෙන් ඒ වැට්ටික් කරන්න. හරි හරි. හරි. හොඳයි. හරි. අපි මේ සෙෂන් එක තව විනාඩි 10කින් ඉවර වෙන්න ඉන්නවා ඉක්මන් කරමු. එහෙනම් පුතේ we අන්න වෙනස් වෙන්න ඕනි. මොකද්ද වෙනස් වෙන්න ඕනි කියලා බලමු එන කොහොමද? අන්න boys say කොල්ලෝ කියනවා අන්න බලන්න වාක්‍යයක් තියෙනවා we play in our room. එහෙනම් ඔන්න බලන්න we කියන වචනේ රතු පාටින් ආ කියන වචනේ රතු පාටින් මේක says වලින් තියෙන හින්දා පුතේ වෙන දෙයක් වෙනස් කරන්න ඕන අපි අද පාඩම ඉවර කරන්න බලන්න හින්දා boys says that. හරි boys says that අපිත් එක්ක සම්බන්ධ වෙනවා තව මොසිරු right හරි කමන්නේ පරක් වෙන ඉඳලා මාව ඇහෙනවද ජනිදු මාව ඇහෙනවද ඔව් සර් හොඳයි එන ජනිදු කියන්නේ we මොකද්ද වෙන්න ඕනි we day we day බවට පත් වෙන්න ඕනි ජනිදුගේ උත්තරේ හරි දුල්ෂාන් පුතා හොයනවා කො ජනිදු කියලා ඒක පස්සේ හොයා ගන්න පුළුවන් හොඳේ ඒක පස්සේ හොයා ගන්න පුළුවන් දැන් කලබලයක් නැහැ දැන් උත්තර දෙන්න පුරුදු වුණාම ඇති හරි play වෙනස් වෙන්න ඕනිද නැහැ කළු පාටෙන් දින ඉඳන් ඔයගොල්ලෝ ෂුවර් වෙනස් වෙන්න ඕනේ නැහැ play in වෙනස් වෙන්න ඕනේ නැහැ කියන එක එන පුතා ජනිදු හෙව්වා වගේ ටක් ගාලා කියන්න බලන්න ආව කියන එක මොකද වෙන්න ඕනි මොකද there very good there කියන room කියන එක වෙනස් වෙන්න ඕනි නෑ පැහැදිලි ඇති දැන් එහෙනම් සර්වනාම පදවල වෙනස් විතරයි වෙනස කරන්න ඕනි කියන එක මතක තියාගන්න අපි ඊළඟ කොටසට යන්න එහෙනම් ටක් ගාලා ලියා ගන්න ඕන ලියා ගන්න පුතේ ඉක්මනට ලියා ගන්න ඕන ලියා ගන්න වෙනස්කම් ලියා ගන්න ඕන ඉක්මනට ලියා ගන්න මම අනිත් එකට යනවා දැන් මෙතනින් මේ පාඩම ඉවර කරන්න හදන්නේ අපි බොහොම කාලෙකින් බිම්සර පුතත් අපිත් එක්ක එකතු වෙනවා good morning බිම්සර good morning sir ඉක්මනට ලියා ගන්න අන්සරිට බෝරින්ග්ද ගිය සතියේ කතා කරපු ඉඳලා නෑ. හොඳයි ඉක්මනට ලියා ගමු අපි ඉක්මනට ඉවර කරන්න හරි හොඳයි සතුටුයි හරි පුතේ එන අනිත් එකට යන්න ලියා ගන්න නැතිනේ නේද සමුගායට නම් මේකේ වීඩියෝ සම්බේ ඉන්න බය වෙන්න දෙයක් නැහැ අපි යන් අනිත් එකට අනිත් වෙනස්කම් මොකද්ද පුතේ you කියලා තිබුණොත් අන්න I නැත්තම් we මේක එදත් කිව්වා පුතේ you ඔයා කියලා කිව්වොත් එක්කෙනයිනේ එතකොට I දාන්න පුළුවන් ගොඩක් අය නම් we දානවා අපි හොඳේ පැහැදිලිනේ බලමු අපි ඊළඟ වෙනස්කම් ටිකක් අත් ගාලා බලාගමු අන්න you නම් my කියලා ආ කියලා මෙතන you කිව්වේ පුතේ කර්තෘ වෙනුවට පාවිච්චි කරපු නිසා කර්මපදයේ වෙනුවට පාවිච්චි කරන වචන ඒ හින්දා වෙනස් වෙන්න ඕනි වෙනස්කම් මොකද්ද කියලා දිනලා ටක් ගාලා ලියා ගන්න ඉක්මන් කරලා ලියන අතරතුරේ අපි අනිත් උදාහරණ දිහා බලමු බලන්න කවි says මේක පොඩ්ඩක් කෙලින් වුණා නම් හොඳයි අර ඊටවදී ප්‍රශ්නයක් මොකක් කරේලා තියෙනවා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ you have your plans but අපි නෝ ඔබේ කියලාම සැලසුම් ටිකක් බාන් කියලා කියනවා හරිද රශ්මික ෂනල් අපේ රාමුක රශ්මික ෂනල් ඇහෙනවද රශ්මික ඔය ඇහෙනවා හොඳයි හරි එහෙනම් මොකද්ද වෙනස්කම් බලමු රශ්මික ෂනල් මට දෙන්න පුළුවන් ද උත්තරේ කාවි I you වෙනකොට මොකද්ද පුතේ හොඳයි I නැත්තම් we have වෙනස් වෙනවද නෑ වෙනස් වෙන්නේ නැහැ එහෙනම් your මොකද්ද වෙන්න ඕනි my උනා my අන්න හරි my plans හොඳයි එහෙනම් බලන්න මුලින්ම පාඩම් කරගන්න ඕනි අර වචන සෙට් එක ඊළඟට මතක තියාගන්න පුතේ වර්තමානයෙන් මම කියන්නේ මෙන්න මේ ටික says that කියලා is telling කියලා આવොත් වර්තමානින් આવොත් අපි කරන්නේ
ඒකේ තියෙන සර්වනාම පද විතරයි වෙනස් කරන්නේ කියන එක මතක තියාගන්න. අනිත් ඒවා අපි වෙනස් කරන්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕනේ. right බලමු උදාහරණයක් තියෙනවා. sorry. right ඉක්මනට මම දන්නා විනාඩි තව බොහොම චුට්ටි කාලයක් ඇත්තේ මේ සෙෂන් එක ඉවර වෙන්න. අපි බලමු. මේකට උත්තර ලියන්න පුළුවන්ද බලන්න ඉක්මනට වෙනස් කරා. මම වෙනස් කරා. උත්තර ලියන්න පුළුවන්ද කියලා බලන්න. මට ගොඩක් සතුටුයි පුතේ අද මම හිතන්නේ devices 56කට වඩා පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා අපිට සිංහල මාධ්‍යයෙන්. හරි ගොඩක් සතුටුයි. අපි ගිය සතියේ දෙමළ මාධ්‍ය ගැන ආඩම්බරෙන් උජාරුවෙන් කතා කරා. අද අපි උජාරුවෙන් කතා කරන ආඩම්බරෙන් සිංහල මාධ්‍ය අද ළමයි 57 දෙනෙකුට වඩා devices තියෙනවා සතුටුයි. පුළුවන් තරම් මං කියන්නේ පණිවිඩ ලබා දෙන්න අනිත් යාළුවන්ට. මෙතන අද ඇඹිලි පිටියනුත් ගොඩක් යාළුවෝ එකතු වෙලා ඉන්නවා රත්නපුරෙන් සතුටින්. එහෙනම් නිමල් says කියලා we will go today කියන වාක්‍ය වෙනස් වෙන්න ඕනි ආකාරය. මම දන්න මගේ ළමින්ම ඉන්න එක්කෙනා කවුද කියලා තාම දැනගන්න බැරි වුණා. මගේ ඩුප්ලිකේට් එකක් තියෙනවා කොහේ හරි සිවනේෂන් කියලා. හොඳයි. සතුටුයි. කො අපේ රම්පක සහෝදරට අඩුයිද? මොකද ප්‍රශ්නේ? පේන්නේ නැහැ. චමෝද් ඉන්නවා අපේ චමෝද්. චමෝද් එහෙනම් චමෝද් හරි හොඳයි අපි උත්තරේ බලමු දැන් සමහරවිට මේ වෙනකොට තව පොඩි වෙලාවකින් කට් වෙන්න පුළුවන් ඉතින් අපි ඉක්මනට බලමු කොහොමද වෙලා තියෙන්නේ කියලා බලන්න ලස්සනටම තියෙනවා පාට අර නිමල් බලන්න ඒක වෙනස් වෙන්න ඕනේ නැහැ හැබැයි අන්න බලන්න says that කියලා තියෙන්නේ මේකයි වැදගත් පුතේ says that මම මොනවද වෙනස් කරලා තියෙන්නේ සර්වනාම පද විතරයි වෙනස් කරන්න ඕනේ දම් පාඩෙන් තියෙන බලන්න we වෙනුවට they කියලා දාලා තියෙනවා we වෙනුවට they හැබැයි අනිත් ටික මම වෙනස් කරලා නැහැ will go today කියන කිසිම දෙයක් අත තියලවත් නැහැ අත තියන්න නැතුව කොහොමද පාට වෙනස් වුනේ කියලා මම අහන්න එපා ඒකේ මම වෙනසක් කරලා නැහැ බලන්න නිමල් කියන එකයි will go today කියන එකයි එහෙමම තියෙනවා පුතේ මේක කට් වුණොත් අපි ඊළඟ සෙෂන් එක මම හිතන්නේ ඊළඟටම පටන් ගන්න කිව්වා නේ වැඩි වෙලාවක් නැතුව විනාඩි 5ක වගේ කාලයකදී පටන් ගන්නවා එන්න ලෑස්තිලා ඉන්න කොහෙවත් දුවන්න එපා එහෙම හරි නිමල් says that and we වෙනුවට they දැම්මා will go today ඒවා වෙනස් කරේ නැහැ අපි ඊළඟ උදාහරණ බලමු Mala says you have money now තප්පර ගානක් දෙන්න හදා ගන්න පුළුවන් කියලා බලන්න උත්තරේ හරි බලමු වෙන උත්තර හරිද කියලා ඔයගොල්ලෝ ලියා ගන්න ඇතිනේ වෙලාවත් එක්ක පුතේ කට්ටුනාට විනාඩියයි තියෙන්නේ උත්තරේ බලලා ඉන්නේ බලන්න මාලා says that මං කියපේක මතකයිනේ says that තියෙනවා දම් පාටෙන් තියෙනවා ටිකක් පොඩ්ඩක් බලන්න you අන්න you වෙනුවට I දාලා තියෙනවා මං අනිත් එක වචනයක්වත් වෙනස් කරලා නැහැ පුතේ හොඳට බලන්න have money now වෙන කිසිම වචනයක් වෙනස් කරලා නැහැ. පැහැදිලිනේ? තව උදාහරණයක් ඇති කියලා මට හිතෙනවා ඒකත් අපි බලලා ඉන්න. Ravi says I am busy here. වෙනස් වෙන්න ඕනි වචන ටික මොකක්ද කියලා බලන්න. ඉක්මනට හදාගන්න. තව විනාඩියයි තියෙන්නේ. හදලා බලන්න පුතේ. ලේසි දැන් මම උදව්වක් කරලා තින්නේ දම් පාටෙන් දීලා දිනවා වෙනස් වෙන්න ඕනේ වචන ටික. එඳ අවුලක් නැහැ. බලමුද උත්තරේ කට් වෙන ඉඳ ටක් ගාලා less than 1 minute ඒකත් බලමු. අන්න බලන්න Ravi says that. අන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා ටක් ගාලා අහගන්න ඕනේ හොඳට. I වෙනුවට he දාන්න ඕනේ කියලා කිව්වා. ඇයි he දාන්නේ? she දැම්මත් මොකද වෙන්නේ සර්? බෑනේ. Ravi පිරිමියෙක් කෙනෙක් කියලා අපි දන්නවනේ. ඉතින් Ravi තියෙන ඉඳ he එන්න ඕනේ. හැබැයි he am කියලා දාන්න බෑ. මේක ඉන්ඩිරෙක්ට් ස්පීච් වල ආපු වෙනසක් නෙවෙයි ග්‍රැමර් වල තියෙන ප්‍රශ්නයක්. he එක්ක අපි දාන්න ඕනේ සාමාන්‍ය පුතේ is in the is දැම්මා. බලන්න වෙන එක වචනයක්වත් වෙනස් කරලා නැහැ කියන එක ඔයගලන්ට පැහැදිලි ඇති දැන්. පැහැදිලි නේද?
එහෙනම් අද මුලින්ම පටන් ගත්තේ indirect speech වල statements වල මුල් කොටස අපි තව කොටස් ගොඩක් විනාඩි ගොඩක කතා කරන්න යන්නේ. දැන් ඉවරයි. අපි ඊළඟට හම්බ වෙමු තව විනාඩි 5කින්.